ආයිබෝන් ඔබ මේ එකතු වෙන්නේ ඉතිහාසය 9 ශ්‍රේණිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික නිදහස් ව්‍යාපාරය කියන පස්වෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ ක්ලිප් එකත් එක්ක. අපි මේ පාඩමින් සාකච්ඡා කරන්නේ අපේ අතීත දේශපාලඥයන් ඉංග්‍රීසි ජාතීන්ගෙන් නැත්නම් බ්‍රිතාන්‍ය ජාතීන්ගෙන් දේශපාලනික වශයෙන් නිදහස දිනා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ විටින් විට ඉල්ලුවා. එතකොට මේ පාඩමේ පුරාවටම අපි සාකච්ඡා කරනවා කෝල්බ්රුක්, ක්‍රූ මැකලම්, මැනින් ඩෙවොන්ෂයර්, ඩොනමෝර් සහ සොල්බරි කියන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 6ක් ගැන. අද අපි කතා කරන්නේ 1910 සිදුවිච්ච ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන. එතකොට මේ 1910 වර්ෂය වන විට අපේ රටේ හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තමයි හෙන්රි මැකලම් කියන්නේ. එතුමා තමයි මේ ආණ්ඩුක්‍රමයට නිර්දේශයක් දෙන්නේ. ඒ වගේම මෙකල සිටි යටත් විජිතභාර ලේකම් තමයි ක්‍රූ සාමිවරයා. මෙතුමා තමයි මේ ප්‍රතිසංස්කරණය ලබා දෙන්නේ. එතකොට මේ දෙදෙනාගේම නම් දෙකේ කොටස් දෙකක් එකතු වෙලා තමයි මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ නිර්මාණය වෙන්නේ. ඒ මැකලම් කියන එක ආණ්ඩුකාරවරයාගේ නමේ කොටසකුත් යටත් විජිතභාර ලේකම්ගේ ක්‍රූ කියන නමේ කොටසකුත් එකතු වෙලා ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය නිර්මාණය වෙනවා. දැන් අපි බලමු ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ සංයුතිය නැත්නම් ව්‍යුහය නැත්නම් සමාජික සංඛ්‍යාව කොහොමද හැදිලා හිටියේ. එතකොට මේ ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ සමස්ත සමාජික සංඛ්‍යාව 21යි. ඊළඟට ඒ 21 ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි නිල ලත් කොටස සහ නිල නොලත් කොටස. ඔබ හැම වෙලේම මතක තියාගන්න ඕන නිල ලත් කොටස පක්ෂපාතීව කටයුතු කරන්නේ බ්‍රිතාන්‍යයන්ට. අපි ගමු මෙතනදී ආණ්ඩුකාරවරයාට පක්ෂපාතීව කටයුතු කරන්නේ. ඊළඟට නිල නොලත් පිරිස කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ඡන්ද බලයෙන් පත්විච්ච 4 දෙනෙකුත් නාමකරණයෙන් පත්විච්ච 6 දෙනෙකුත්. එතකොට මේ වාර්ගික නියෝජන ක්‍රමය අනුව තමයි මේ නාමකරණයෙන් ආණ්ඩුකාරවරයා විසින් පත් කරන්නේ මෙන්න මේ 6 දෙනා. එතකොට මේ 6 දෙනා පත් කරන්න බලය තියෙන්නේ ආණ්ඩුකාරවරයාටමයි. ඊළඟට ඡන්ද බලයෙන් 4 දෙනෙක් පත් වුණා කියලා කිව්වනේ. එතකොට මේ 4 දෙනා සකස් වෙන්නේ මෙන්න මේ විදිහට. යුරෝපීයන් දෙදෙනෙක්. එතකොට මෙන්න මෙතන ඉන්න පුද්ගලයන් දෙදෙනාත් ආණ්ඩුකාරයට පක්ෂපාතීව තමයි කටයුතු කරන්නේ. ඊළඟට බර්ග එක් අයෙක් සහ උගත් ලාංකික එක් අයෙක් මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ඉන්නවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ නිලධාරී මණ්ඩලය බෙදිලා යන්නේ. ඔබ මතක තබා ගන්න ඕනේ ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ කොයි අවුරුද්දද 1910 මේ මුළු සමාජික සංඛ්‍යාව කීයද 21යි. ඒක නිල ලත් 11ක් සහ නිල නොලත් 10ක් විදිහට බෙදෙනවා. ඊළඟට නිල නොලත් 10 දෙනා ඡන්ද බලයෙන් 4 දෙනෙක් ලෙසත් නාමකරණයෙන් ආණ්ඩුකාරවරයා විසින් 6 දෙනෙකුත් පත් කරනවා. එතකොට ඡන්ද බලයෙන් 4 දෙනා බෙදලා යන්නේ යුරෝපීයන් දෙන්නයි, බර්ග එක්කෙනයි, උගත් ලාංකිකයන් එක්කෙනයි ලෙස ඔබ මතක තබා ගත යුතුයි. දැන් අපි බලමු ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ වැදගත්කම් මොනවද කියලා. පළවෙනි එක තමයි ඡන්ද බලයෙන් නියෝජිතයන් තෝරා ගැනීම මේ ආණ්ඩුක්‍රමයේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක්. ඊළඟට උගත් ලාංකිකයන් වෙනුවෙන් එක් අයෙක් තෝරා ගැනීමට ස්වදේශිකයන්ට හැකියාව ලැබෙනවා. මේ තෝරාගන්න පුද්ගලයා තමයි පොන්නම්බලම් රාමනාදම් මහත්මයා. එතකොට මේක ලාංකිකයන් ලැබපු ජයග්‍රහණයක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඊළඟට අනුමාතෘකාව ලංකා ජාතික සංගමය. ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට පෙර බ්‍රිතාන්‍යයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී කුඩා නොයෙක් සංවිධාන වලින් පෙත්සම් ඉදිරිපත් කළද ඒ තුලින් පාලකයන්ට බලපෑමක් කළ නොහැකි නිසා 1919 දී ලංකා ජාතික සංගමය පිහිටුවා ගත්තා. ඔන්න එතකොට ලංකා ජාතික සංගමය පිහිටුවා ගන්නවා. මොකටද පිහිටුවා ගන්නෙ? මේ වෙනකොට බ්‍රිතාන්‍යයන්ට අපේ හිටපු උගත් දේශපාලඥයන් විටින් විට නොයෙක් කුඩා සංවිධාන වලින් පෙත්සම් ඉදිරිපත් කරනවා. ලිපි යවනවා. ලිපි යවලා අපිට නිදහස ලබා ගන්න ඕනි නැත්නම් නිදහස ලබා දෙන්න කියන දැනුවත් කිරීම කරනවා. ඉතින් මේ කුඩා සංවිධාන වලින් බ්‍රිතාන්‍යයන්ට මේ විදිහට ලියුම් යවුවට ඒකට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ ස්වදේශීය නායකයෝ එකතු වෙලා 1910 කුඩා සංවිධාන ඔක්කොම එකතු කරලා දැවැන්ත බලයක් තියෙන බ්‍රිතාන්‍යයන්ට තර්ජනයක් නැත්නම් බලපෑමක් එල්ල කරන්න පුළුවන් දැවැන්ත සංවිධානයක් හදා ගන්නවා. ඒ තමයි ලංකා ජාතික සංගමය කියලා කියන්නේ.
එතකොට මේ ලංකා ජාතික සංගමයේ පිහිටුවා ගැනීමට අපි උදව් උපකාර නැත්නම් ආදර්ශයන් ලබා ගන්නවා මේ වෙනකොට ඉන්දියාවේ තිබිච්ච ඉන්දියානු ජාතික සංගමය. එතකොට ඒකේ ආభాෂයන් ලැබමින් තමයි අපි ලංකා ජාතික සංගමය ගොඩනගා ගන්නෙ. ඊළඟට මෙම සංගමයේ ප්‍රථම සභාපති තනතුරට පොන්නම්බලම් අරුණාචලම් මහත්මයා පත් වෙනවා. එතකොට පොන්නම්බලම් අරුණාචලම් මහතා තමයි ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා බවට පත් වෙන්නේ. අපි දැන් බලමු කවුද මේ පොන්නම්බලම් රාමනාදම් සහ පොන්නම්බලම් අරුණාචලම් කියලා කියන්නේ. මේ ඡායාරූප දෙකකින් ඔබ දකින්නේ පළවෙනි ඡායාරූපයේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහත්මයා ඊළඟට ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදම් මහත්මයා. එතකොට අපිට කූමැකල මාණ්ඩුකම් ප්‍රතිසංස්කරණයේදී වැදගත් විදියට මතක තියාගන්න ඉන්න සුවිශේෂී චරිත දෙකක් තමයි මේ චරිත දෙක. දැන් අපි බලමු ලංකා ජාතික සංගමය සකස් වෙන්නේ මොන වගේ කුඩා සංවිධාන එකතු වෙලාද? පළවෙනි එක හලාවත සංගමය, 2 ලංකා ප්‍රතිසංස්කරණ සංගමය, 3 ලංකා ජාතික සංවිධානය, 4 යාපනීය සංගමය. මේ සංගම ඇතුළු තව බොහෝ සංගම් එකතු වෙලා තමයි ලංකා ජාතික සංගමය සකස් වෙන්නේ. ඊළඟට මේ ලංකා ජාතික සංගමේ හිටපු ජාතීන් කවුරුන්ද? සිංහල, දෙමළ, මුස්ලිම් මේ හැමෝම පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු වෙන සංවිධානය තමයි සංගමය තමයි ලංකා ජාතික සංගමය. දැන් බලමු ලංකා ජාතික සංගමයේ අරමුණු මොනවද? ශක්තිමත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භීම. ඉංග්‍රීසියෙන් බලපෑම් කරන්න පුළුවන් ශක්තිමත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරන්න යන්න. ඊළඟට ලාංකිකයන්ට වැඩි දේශපාලන බලය ලබා ගැනීම. එතකොට තමයි අපේ රටේ ස්වදේශිකයන්ට යහපත උදා වෙන්නේ. ඉංග්‍රීසි ජාතීන් අපේ රටේ වැඩි දේශපාලන බලයක් අරන් ඉන්නවා කියන්නේ ස්වදේශිකයන්ට බලපෑම් වෙනවා වැඩි. උදාහරණයක් ලාංකිකයන්ගේ නිදහස ලැබෙන්නේ නැහැ. එතකොට ඒ නිසා ලාංකිකයන් දේශපාලනයේ වැඩි වෙනකොට බ්‍රිතාන්‍යයන් පිරිස අඩු වෙනකොට ලාංකිකයන්ගේ දේශපාලන බලය වැඩි වෙලා පාලනය කරගෙන යන්න ලේසි. ඒ නිසා ශ්‍රී ලාංකිකයන්ට දේශපාලන බලය වැඩි හරියක් ලබා ගන්නත් මේකේ අරමුණක් වුණා. ඊළඟට ලාංකික සමාජික සංඛ්‍යාව වැඩි කර ගැනීම. ව්‍යවස්ථාදායක සභාවේ බොහෝ අවස්ථාවල ඉන්නේ ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද නිල ලක් පිරිස තමයි බහුතරය. ඒ නිසා අපිට ඕනි වෙනවා අපේ අතීත නායකයන්ට ඕනි වෙනවා ඒකෙන් නිල ලක් පිරිසට වඩා නිල නොලත් ඡන්ද බලයෙන් තේරීපත් වෙච්ච ලාංකික දේශපාලඥයන් පිරිස සංඛ්‍යාව වැඩි කරගන්න. ඒ නිසායි මේ අරමුණ ඕනේ එකට එකතු කරගන්න. ඊළඟට ඡන්ද බලයෙන් වැඩි පිරිසක් තෝරා ගැනීමට අවස්ථාවක් ලබා ගැනීම. එතකොට ඡන්දය ලබා දෙන්නේ ස්වදේශිකයන් විසින් ස්වදේශිකයන්ට. විදේශිකයන්ට ඡන්ද ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්වදේශිකයන් වැඩි වෙනවා ලංකාවේ බොහෝ අයට ඡන්ද අයිතිය ලැබුණොත්. ඒ නිසා ඡන්ද බලය වැඩි කරගන්නත් එක අරමුණක් වුණා. අවසාන කාරණය දේශීය නායකයින් පාලනයට වැඩිපුර ඇතුළත් කර ගැනීම. දේශීය අය ගොඩක් එකතු වුණාම දේශීය අයට ඒක වාසි. සුද්දන්ට වාසි. ඒ නිසා අපේ රටට ගැලපෙන දේශපාලන න්‍යාය පත්‍රයක් හදන්න අපේ දේශීය දේශපාලඥයන් ඉන්න ඕනි. ඒ නිසා වැඩිපුර දේශපාලන නැත්තම් මේ ආණ්ඩු ක්‍රමයේ ආණ්ඩුව ඇතුළට ස්වදේශීය නායකයන් ඇතුළත් කර ගැනීමටත් මේ ලංකා ජාතික සංගමය අරමුණක් විදියට තියාගෙන කටයුතු කළා. එතකොට ඔබ විභාගයේ සඳහා මතක තබා ගත යුතුයි විශේෂයෙන්ම ලංකා ජාතික සංගමයට නිර්මාණය වීම සඳහා එකතු වෙන අනෙක් සංගම් මොනවද? ඒ වගේම ලංකා ජාතික සංගමයේ අරමුණු මොනවද කියලා කීපයක් පාඩම් කරලා තබා ගන්න. මොකද විභාගෙට ප්‍රශ්න සකස් වෙනවා මේ කොටසෙන්. දැන් අපි බලමු අරමුණු දිනා ගන්න ලංකා ජාතික සංගමයේ අනුගමනය කළේ මොනවද කියන කාරණය. සටන්කාමී නොවු ක්‍රියාමාර්ග ගැනීම. මෙතනදී ඉංග්‍රීසියෙන් පහර දීමට යන්නේ නැහැ. සටන්කාමී මාවතකට පෙළඹෙන්නේ නැහැ. ඊළඟට බ්‍රිතාන්‍ය රජයට පෙත්සම් යැවීම. මේ කරන පාලනය සුදුසු නැහැ. මේකට අපි විරුද්ධයි කියලා පෙත්සම් යවනවා. ඒකත් අනුගමනය කරපු එක ක්‍රියාමාර්ගයක්. ඊළඟට යටත් විජිත ලේකම්වරයාට පෙත්සම් යැවීම. අපේ රට පාලනය කරගෙන හිටපු නැත්තම් යටත් විජිත භාර බ්‍රිතාන්‍ය නායකයා. එයා තමයි යටත් විජිත භාර ලේකම් කියන්නේ. එතුමාට ලිපි ලේඛන යවනවා.
ඒ වගේම රැස්වීම් පවත්වා ජනතාව දැනුවත් කරනවා. එතකොට සාමාන්‍ය ජනතාවට මේ දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව විශාල දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ අතීත දේශපාලන නායකයන් ජනතාව රැස් කරලා ජනතාවට මේ වෙලා තියෙන විපර්යාසය පැහැදිලි කරනවා. ජනතාව දැනුවත් කරනවා. එතකොට ජනතාව දැනුවත් වෙනවා මේ ඉංග්‍රීසි පාලනය ඉක්මනින්ම ඉවත් කළ යුතුයි කියන එක. ඊළඟට ව්‍යවස්ථාදායකය තුල තර්ක ඉදිරිපත් කිරීම. දැන් ව්‍යවස්ථාදායක සභාවට මීට කලින් කියපු ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ඡන්ද බලයෙන් 4 දෙනෙක් පත් වුණා. විශේෂයෙන්ම යුරෝපීයන් දෙදෙනෙකුත්, බර්ගර් එක්කෙනෙකුත්, උගත් එක්කෙනෙකුත් නැත්නම් උගත් ලාංකික එක්කෙනෙකුත්. එතකොට මේ අය මේ ව්‍යවස්ථාදායක සභාව තුල තර්ක ඉදිරිපත් කරනවා ශ්‍රී ලාංකිකයන්ට, ඒ කියන්නේ අපිට ඔබලාගෙන් නිදහස ලැබෙන්න ඕන. මේ ආණ්ඩු ක්‍රමයට වඩා ස්වදේශිකයන්ට වාසි සහගත වෙච්ච ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් අපිට ලබා දෙන්න ඕනිමයි ඔබ කියන තර්කය ව්‍යවස්ථාදායකයේ තුල ස්වදේශිකයන් විසින් ඉදිරිපත් කරනවා. ඒකත් එක අනුගමනය කරපු ක්‍රියාමාර්ගයක්. ඊළඟට ආණ්ඩුකාරවරයාගේ ප්‍රසාදය දිනා ගැනීමට කටයුතු කරනවා. දැන් ආණ්ඩුකාරවරයාගේ ප්‍රසාදය දිනාගත්තම අපිට නිදහස ඉක්මනට ලබා ගන්න පුළුවන් වේවි කියලා මේ ලංකා ජාතික සංගමයේ හිටපු නියෝජිතයන් හිතුවා. ඒ නිසා ඔවුන් අනුගමනය කළ ආණ්ඩුකාරවරයා එක්ක බොහොම සාමකාමීව එතුමාගේ හිත දිනාගෙන වැඩ කරන්න කටයුතු කළා. ඊළඟට පුවත්පත්වලට ලිපි ලියමින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය පැහැදිලි කරා බ්‍රිතාන්‍යයන්ට ස්වදේශික දේශපාලඥයන් විසින්. ඉතින් මෙන්න මේ කරුණු රාශියම ලංකා ජාතික සංගමයේ අනුගමනය කරපු නිදහස දිනා ගැනීම. නැත්තම් ලාංකිකයන්ට දේශපාලනයට වැඩිපුර එකතු වෙන්නට පුළුවන් දොර විවෘත කරගන්න ලංකා ජාතික සංගමය මෙන්න මේ වගේ ක්‍රියාදාමයන් අනුගමනය කළා. මේ වගේනුත් කිහිපයක් ඔබ මතක තබා ගන්න. ඒකත් විභාගයට ඔබට අත්‍යවශ්‍ය වෙනවා. දැන් අපි කතා කරමු අපේ තුන්වෙනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1920. ඒ වගේම ඔබ තවත් අතුරු කාරණාවක් මතක තබා ගන්න ඕනේ මේ ක්‍රමක්‍රමයෙන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ එක එක වර්ෂවලින් වර්ෂවලට ඉල්ලන්නේ මීට කලින් තිබිච්ච ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට සෑහීමකට ස්වදේශිකයන්පත් නොවන නිසා. උදාහරණයක් ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට සෑහීමටපත් නොවන නිසා අපි 1910කට කැමති නැහැ. ඒ නිසා අපිට අලුත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් දෙන්න කියලා 20 ඉල්ලීම් කරනවා. එතකොට තමයි අපිට මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1920 ලැබෙන්නේ. ඒකත් මතක තබා ගන්න. දැන් බලමු මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳ විස්තර. ආණ්ඩුකාරවරයා වූ විලියම් මැනින්ගේ නිර්දේශය මත සකස් කෙරුණු ආණ්ඩු ක්‍රමය මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. එතකොට ආණ්ඩුකාරවරයා කවුද? විලියම් මැනින්. එතුමාගේ නිර්දේශය මත සකස් කරන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය එතුමාගේ 9 කොටසකින් හඳුන්වනවා මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. එතකොට දැන් බලමු මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ සමාජික සංඛ්‍යාව කොහොමද සකස් වෙන්නේ කියලා. මේකේ මේ ව්‍යවස්ථාදායක සභාවේ මැනින් ආණ්ඩුක්‍රම නැත්නම් ප්‍රතිසංස්කරණ මේ ව්‍යවස්ථාදායක සභාවේ මුළු සමාජික සංඛ්‍යාව 37යි. ඊළඟට නිලලත් 14ක් ඉන්නවා. එතකොට නිල නොලත් 23ක් ඉන්නවා. ඔන්න දැන් අපිට හිතෙනවා නිල නොලත් 23ක් ඉන්නකොට මේ තුල ඉන්නේ ස්වදේශිකයෝනේ. එහෙනම් මේ ආණ්ඩු ක්‍රමේ අපිට බලය වැඩි කියලා හිතෙනවා. නමුත් ඒ தত্ত্বය ටිකක් වෙලා යනකොට වෙනස් වෙනවා. ඔන්න බලන්න. එතකොට නිලලත් 14යි. ඒ කියන්නේ ආණ්ඩුකාරවරයාට පක්ෂපාතීව කටයුතු කරන බ්‍රිතාන්‍යයන් 14 දෙනෙක් ඉන්නවා. ඒ වගේම නිල නොලත් 23 දෙනෙක් ඉන්නවා. නිල නොලත් 23 දෙනා කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ඡන්ද බලයෙන් නියෝජිතයන් පත් කරගන්නවා. එතකොට 16 දෙනෙක් පත් කරගන්නවා. එතකොට ආණ්ඩුකාරවරයා විසින් නාමකරණයෙන් පත් කරනවා 7 දෙනෙක්. ඔන්න දැන් අර කියපු කර්ණය වෙනස් වෙනවා. ඒ තමයි ඡන්ද බලයෙන් පත්විච්ච මේ 16 දෙනා වුණාට 16 දෙනා වැඩි වුණාට 14ට වඩා මෙන්න මේ 7 දෙනා විශේෂ අවස්ථාවන් වලදී ආණ්ඩුකාරවරයාත් එක්ක එකතු වෙනවා. එතකොට 7යි 14යි 21ක් බවට පත් වෙනවා. එතකොට නිල නොලත් පිරිස අඩු වෙනවා. 16 දිනකට නාමකරණයෙන් 7 දෙනා ආණ්ඩුකාරයත් එක්ක එකතු වෙනවා. එතකොට ආණ්ඩුකාරවරයාට
මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මේ ව්‍යවස්ථාදායක සභාව තුලත් බලය වැඩි. දැන් අපි බලමු මේකේ වැදගත් කරුණු මොනවද කියලා. ඡන්ද බලයෙන් පත් වූ 16 දෙනෙකු මෙම ආණ්ඩුක්‍රමයේ සිටීම වැදගත් ලක්ෂණ. ඔන්න ඡන්ද බලයෙන් මීට කලින් හිටියේ ඊටාත්ම අඩු පිරිසක්. උදාහරණයක් ඡන්ද බලයෙන් හිටියේ 4 දෙනයි. හැබැයි දැන් මේකේ 16ක් වෙලා. ඒ කියන්නේ සැලකිය යුතු ජයග්‍රහණයක් අපි ලබලා. ඒක එක ලක්ෂණයක්. නිල නොලත් පිරිස වැඩි වුණද තීරණාත්මක ඡන්ද විමසීමකදී නිලලත් 14 දෙනා සමග ආණ්ඩුකාරවරයා නාමකරණයෙන් පත් කළ 7 දෙනා එකතු වන නිසා මේ ආණ්ඩු ක්‍රමයේද වැඩි බලය ආණ්ඩුකාරවරයා සතු. ඒ කියන්නේ මෙන්න මේ 7 දෙනා මේ 14ත් එක්ක එකතු වෙනවා. එතකොට 21යි. එතකොට ඡන්ද බලයෙන් නිල නොලත් පිරිස 16ක් බවට පත් වෙලා ආණ්ඩුකාරයට පක්ෂපාතී පිරිස මේ ව්‍යවස්ථාදායක සභාව තුළ 21ක් වුණාම මේ ආණ්ඩු ක්‍රමයේ ආණ්ඩුකාරයට බලය වැඩි. හැබැයි එක වාසියක් වෙලා තියෙනවා. ඒ තමයි ඡන්ද බලයෙන් 16 දෙනෙක් පත් වෙලා ඉන්න එක. ඒකත් ඔබ මතක තබා ගන්න මේ ආණ්ඩු ක්‍රමයේ තියෙන විශේෂතා. මොකද කෙටි ප්‍රශ්නයක් සකස් වෙනවා ආණ්ඩු ක්‍රමයේ තියෙන විශේෂතා මොනවද කියලා. එතකොට මෙන්න මේ කරුණ ඔබට වැදගත් වෙයි. දැන් අපි කතා කරමු අපේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 6 හතරවෙනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන. ඒ තමයි මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1924. ලංකා ජාතික සංගමය 1920 වර්ෂයේ ආණ්ඩුක්‍රමයේ යටතේ පැවැත්වෙන මැතිවරණය වර්ජනය කිරීමට සැරසුණි. එතකොට ලංකා ජාතික සංගමය, ඒ කියන්නේ මීට කලින් තිබිච්ච ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තමයි මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1920 ලැබෙන්නේ. ඉතින් මේ 1920 ලැබිච්ච ආණ්ඩුක්‍රමයේ යටතේ මැතිවරණයක් පවත්වන්න ලෑස්ති. මේ මැතිවරණය වර්ජනය කරනවා ස්වදේශීය අපේ දේශපාලඥයන් විසින්. මේක වර්ජනය කරන්න සැරසෙනවා. එතකොට ඉංග්‍රීසියෙන් මේක වර්ජනය කළොත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට මේ කාලේ ඉන්දියාවේද ඉංග්‍රීසි විරෝධී කැරැල්ලක් ඇති වී තිබූ නිසා ඒ තත්ත්වය මෙරටත් ඇති වෙතයි ඉංග්‍රීසීන් බිය වෙනවා. ඔබ මතක තබා ගන්න මේ වෙනකොටත් ඉන්දියාවත් අපි වගේම ඉංග්‍රීසීන්ට යටත් රාජ්‍යයක්. ඒ නිසා ඉන්දියාවත් නිදහස දිනා ගන්න ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කරන කාලයක් තමයි මේ කාලය කියන්නේ. එතකොට අපිට 1948 නිදහස ලැබෙනකොට 1947 ඉන්දියාවට නිදහස ලැබෙනවා. ඒකත් ඔබ මතක තබා ගන්න අතුරු කාරණාවක් විදියට. එතකොට දැන් ඉන්දියාවෙත් මේ වෙනකොට කැරැල්ලක් ඇති වෙලා ඉංග්‍රීසි විරෝධී. ඒ වගේම මේ 1920 මැතිවරණය වර්ජනය කිරීමෙන් ලංකා ජාතික සංගමය තුළ ස්වදේශීය නායකයොත් කැරැල්ලක් ඇතිගොල්ලොත් ඉංග්‍රීසියෙන් ඒක ලොකු බලපෑමක් වෙනවා. ඒ නිසා ඉංග්‍රීසීන් බිය වෙලා තමයි මේ අවස්ථාවේ ඉන්නේ. ඒ නිසා 1920 ප්‍රතිසංස්කරණය පිළිගෙන කටයුතු කරන්නේ නම් ටික කලකින් නව ප්‍රතිසංස්කරණයක් ලබා දෙන බව මැනින් ආණ්ඩුකාරවරයා පොරොන්දු වෙනවා. දැන් බයවිච්ච බයවිල්ලට මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට අකමැති කියලා දැනගෙන මැනින් ආණ්ඩුකාරවරයා කියනවා හරි 1920 ඒ කියන්නේ මීට කලින් කතා කරපු මැනින් ආණ්ඩුක්‍රමයට කැමැති වෙලා ටික කාලයක් ඉන්න. අපි තව අවුරුදු කිහිපයකින් ඉක්මනින්ම ඔබට තවත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලබා දෙන්නම් කියලා. අන්න එහෙම අවුරුදු 4කින් දෙන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තමයි 1924 දී අපිට ලැබෙන මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඊළඟ කාරණේ. ඒ අනුව 1924 දී නැවත වරක් විලියම් මැනින් ආණ්ඩුකරවරයාගේ නිර්දේශය මත යටත් උචිත භාර ලේකම් ඩෙවොන්ෂයර් විසින් සකස් කරන ලද මෙම ප්‍රතිසංස්කරණය මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණ ලෙස හැඳින්වේ. එතකොට ඔන්න දෙදෙනෙකුගේ එකතු වීමෙන්, ඒ කියන්නේ ආණ්ඩුකාරවරයා සහ යටත් උචිත භාර ලේකම්වරයා එකතු වෙලා හදන ප්‍රතිසංස්කරණය 1924 මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණය විදිහට මතක තබා ගන්න. දැන් අපි බලමු මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ව්‍යවස්ථාදායක සභාව තුළ සමාජික සංඛ්‍යාව නැත්නම් සමස්ත සමාජික සංඛ්‍යාව කීයද? 49 දෙනෙක් ඉන්නවා. ඔන්න අපිට බැලූ බැලමට දැන් සමාජික සංඛ්‍යාව, ඒ කියන්නේ සමස්ත සමාජික සංඛ්‍යාව වැඩි. ඊළඟට නිල ලත් පිරිස 12යි. නිල ලත් පිරිස 12යි. ඒ කියන්නේ ආණ්ඩුකාරයට පක්ෂපාතීව කටයුතු කරන පිරිස අනිවාර්යයෙන්ම 12 දෙනෙක් ඉන්නවා. ඊළඟට නිල නොලත් පිරිස 37යි. ඔන්න දැන් ශ්‍රී ලාංකිකයන්ට වැඩි බලතල ලැබිච්ච බවට අපිට ඉඟියක් ලැබෙනවා. නිල නොලත් පිරිස 37යි. ඒ 37 දෙනා කොටස් දෙකකට බෙදෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි ඡන්ද බලයෙන් 29 දෙනෙකුත් ඊළඟට
නාමකරණයෙන් 8 දිනකුත් පත් වෙනවා. එතකොට නාමකරණයෙන් පත් වෙන 8 දෙනා නිරන්තරයෙන්ම ආණ්ඩුකාරවරයාගේ පැත්තට තමයි එකතු වෙලා කටයුතු කරන්නේ. ඒත් මේ ආණ්ඩු ක්‍රමය අනුව මෙතන 12යි මෙතන 8යි 20යි. එතකොට ඒත් ඉන්නවා ඡන්ද බලයෙන් තේරීපත් වෙච්ච 29 දෙනෙක්. ඒ නිසා මේ ආණ්ඩු ක්‍රමයේ තියෙන විශේෂිතම දේ තමයි ඡන්ද බලයෙන් තේරීපත් වෙච්ච පිරිස වැඩි. මේ 8 දෙනා මේ 12ත් එක්ක එකතු වුණත් 20 දෙනයි සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා ආණ්ඩුකාරවරයාට බලය මේ ආණ්ඩු ක්‍රමේ නැත්තම් මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩු ක්‍රමයේ අනුව ආණ්ඩුකාරවරයාට බලය අඩුයි. ඡන්ද බලයෙන් පත්විච්ච අපේ දේශපාලඥයන්ට ශ්‍රී ලාංකිකයන්ට බලය වැඩි. එතකොට ඡන්ද බලයෙන් 29 දෙනෙක් පත් වෙනවා. පළාත්බද ඡන්දයෙන් 23 දෙනෙක් පත් වෙනවා. ඊළඟට මේ ඡන්ද බලයෙන් තේරීපත් වෙච්ච ඉතුරු 6 දෙනා ජනවාර්ගික පදනමින් පත් වෙනවා. එතකොට ඡන්ද බලයෙන් පිරිස වැඩි නිසා මේ ආණ්ඩු ක්‍රමේ ලාංකිකයන්ට සුබවාදී ආණ්ඩු ක්‍රමයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. දැන් බලමු මේකේ තියෙන තවත් වැදගත් කරුණු මොනවද කියලා. බහුතර බලය ලාංකිකයන්ට ලැබිලා. බහුතර බලය ලාංකිකයන්ට ලැබිලා. ඊළඟට ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරට අසීරු වීම. ඊට හේතුව තමයි ඡන්ද බලයෙන් තේරීපත් වෙච්ච පිරිස වැඩි. ඒකයි ඒකට හේතුව. ඊළඟ තර ලකුණ 1924 ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් තේරීමේදී ඡන්ද දායකයෙකු වීමට සුදුසුකම් ලෙස 1. කිසියම් භාෂාවක් ලිවීමට හෝ කියවීමට හැකියවීම 2. දීපල හෝ ආදායම් හිමිකමක් තිබීම. එතකොට මේ ඡන්දායිතියක් නැත්තම් ඡන්දදායකයෙකු වෙන්නට නම් සුදුසුකම් දෙකක් තියෙන්න ඕනේ. මේ සුදුසුකම් දෙක මතක තබා ගන්න විභාගයට මේක අවශ්‍යයි. එකක් තමයි කිසියම් භාෂාවක් ලිවීමට හෝ කියවීමට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම දීපල හෝ ආදායම් ඉඩමක් හෝ ඉඩම් පිළිබඳව හෝ ආදායම් පිළිබඳව වත්කමක් තියෙන්නට ඕනේ. ඉතින් මෙහෙම බැලුවම පස්සේ අපේ රටේ හැමෝටම ඡන්දයිතිය ලැබිලා තිබුණේ නැහැ. මොකද හැමෝටම භාෂාවක් කතා කරන්න පුළුවන් වුණාට ලියන්න බෑ. ඒ වගේම දීපල පාරම්පරිකව දීපල තිබුණට ආදායම් මාර්ගයක් මහා පරිමාණයෙන් තිබුණේ නැහැ. ඒ නිසා ඡන්දයිතිය ලැබෙනකොට අපේ ජනතාව සෑහෙන පීඩාවටපත් වෙනවා. ඒකට හේතුව තමයි මේ ක්‍රම දෙක යටතේ ඡන්ද හිමි කළම ලැබෙන ස්වදේශිකයෝ සංඛ්‍යාව ඉතාමත්ම අඩුයි. ඒ නිසා ඒ පැත්තෙන් අපිට පොඩි අවාසියක් තිබුණා. එතකොට මෙන්න මේ කරුණු විභාගයට ඔබ මතක තබා ගන්න. අපේ ආණ්ඩුකම් ප්‍රතිසංස්කරණ ලිස්ට් එකේ 5 වෙනි ආණ්ඩුකම් ප්‍රතිසංස්කරණය තමයි ඩොනමෝර් ආණ්ඩුකම් ප්‍රතිසංස්කරණය 1931. මේ ආණ්ඩුකම් ප්‍රතිසංස්කරණයත් අරන් එන්නේ 1931 ඉංග්‍රීසීන්ට පාලනයේ අපහසුතා ගොඩනගෙනවා, දුෂ්කරතා ගොඩනගෙනවා. ඒවා මගහරවා ගන්න තමයි ඩොනමෝර් ආණ්ඩුකම් ප්‍රතිසංස්කරණය ගෙන්නේ 1931. බලමු මොනවද විස්තර කියලා. මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුකම් ප්‍රතිසංස්කරණයේ බහුතර ආසන සංඛ්‍යාවක් ලාංකිකයන්ට ලැබුණ නිසා ආණ්ඩුකාරවරයාට උපායශීලීව කටයුතු කරන්න සිද්ධ වෙනවා. හේතුව ඇයි? ලාංකිකයන්ට මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුකම් ප්‍රතිසංස්කරණයේ ආසන වැඩි, බලය වැඩි. එතකොට ආණ්ඩුකාරයට සිද්ධ වෙනවා බොහොම අරපරිස්සමින් උපායශීලීව වැඩ කරන්න. ඉතින් මේක ගැටලුවක් ඉංග්‍රීසීන්ට. ඊට පසු ආණ්ඩුකාරවරයා මේ தත්ත්වය යටත් වෙච්ච බාර ලේකම්වරයාට දැනුම් දෙනවා. දැනුම් දුන්නට පස්සේ ඒ தත්ත්වය සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා 1927 වර්ෂයේදී ඩොනමෝර් කොමිසම් සභාවක් පත් කරනවා බ්‍රිතාන්‍යයන් විසින්. හේතුව මොකද්ද? මේ ලංකාවේ ආණ්ඩුකාරවරයාට දැන් බලය අඩුයි, ලාංකිකයන්ට බලය ටිකක් වැඩි වෙලා. ඒ නිසා ආණ්ඩුව පවත්වාගෙන යනකොට ආණ්ඩුකාරවරයාට අපහසුයි. ඒ අපහසුව මගහරවා ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න යටත් වෙච්ච බාර විසින් ලේකම්වරයා විසින් 1927 දී ඩොනමෝර් කොමිසම් සභාවක් පත් කරනවා. ඊළඟට මේ සභාපති ඩොනමෝර් කියන සාමිවරයා. මේ සභාව ලංකාවට පැමිණ ලාංකිකයන්ගේ සාක්ෂි ලබා පරීක්ෂණයක් කොට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එතකොට මේ ඩොනමෝර් කොමිසම 1927 කොමිසම් සභාව පත් කරන්නේ මේ අය ලංකාවට එනවා.
සභාපති තමයි ඩොනමෝර් සාමිවරයා. මෙයා ඇවිල්ලා ලංකාවේ ඉන්න ජනතාවගෙන් දේශපාලඥයන්ගෙන් තොරතුරු විමසලා ඉංග්‍රීසියෙන් තොරතුරු විමසලා නිර්දේශයක් ඉදිරිපත් කරනවා. එකී නිර්දේශ පදනම් කරගත් ප්‍රතිසංස්කරණය 1931 සිට ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා හඳුන්වන්නේ. දැන් බලමු ඩොනමෝර් කොමිසමේ යෝජනා. ඇත්තටම මේ ඩොනමෝර් කොමිසමේ යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනවා. මේ වීඩියෝ ක්ලිප් එකේදී කතා කරන්නේ ඒකෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවීම, ඒ වගේම සර්වජන ඡන්ද බලය ප්‍රදානය කිරීම කියන කාරණා දෙක පමණයි. ඒ නිසා ඉතුරු කොටස අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකකින් සාකච්ඡා කරමු. දැන් ඩොනමෝර් කොමිසමේ යෝජනා. පළවෙනි එක තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවනවා. එතකොට ඩොනමෝර් කොමිසමේ ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක සභාව රාජ්‍ය මන්ත්‍රණ සභාව නමින් මින් ඉදිරියට හඳුන්වනවා. එතකොට අපි කතා කළේ මෙච්චර කාලයක් ව්‍යවස්ථාදායක සභාව කියලා එකක්. මීට කලින් කතා කරපු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයෙම. හැබැයි මෙතන ඉඳලා මේ ව්‍යවස්ථාදායක සභාව නම වෙනස් කරනවා. ඒ තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාව. එතකොට ඔන්න රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා හඳුන්වන එක මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ විශේෂ ලක්ෂණයක්. ඒකත් ඔබ මතක තබා ගන්න. මෙම සභාවේ මුලසුන ලැබෙන්නේ එහි සමාජිකයන්ගෙන් තෝරාගත් කතානායකවරයාට. එතකොට සමාජික සංඛ්‍යාවක් ඉන්නවා. මේ සමාජික සංඛ්‍යාව තුලින් තෝරාපත් කරගන්න එක්කෙනෙකුට තමයි මේකේ කතානායකයා නැත්තම් මුලසුන ලැබෙන්නේ. ඒ අනුව ප්‍රථම කතානායකවරයා ඒ.එෆ්. මොළමුරේ මහතාය. එතකොට ඒ.එෆ්. මොළමුරේ මහතා තමයි මේ ප්‍රථම මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායකවරයා විදිහට කටයුතු කරන්නේ. ඊළඟට මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය වසර 5යි. දැන් අපි බලමු මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සමාජික සංඛ්‍යාව සමස්ත සමාජික සංඛ්‍යාව කීයද? සමස්ත සමාජික සංඛ්‍යාව 61යි. 61 දෙනෙක් ඉන්නවා. ඊළඟට ඒක කොටස් 3කට බෙදෙනවා. එකක් පළාත්බද ඡන්ද කොට්ටාස වලින් 50 දෙනෙක් පත් වෙනවා. ඊළඟට රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් ඉන්නවා. නාමකරණයෙන් ආණ්ඩුකාරවරයා විසින් පත් කරන 8 දෙනෙක්. එතකොට ඔබට මේකෙදිත් පැහැදිලි ඇති සමස්තයක් විදිහට ගත්තම ලාංකිකයන්ට බලය වැඩි. හැබැයි ලාංකිකයන්ගේ ප්‍රධාන ආයතන 3ක් තාම ඉංග්‍රීසියෙන් යටතේ තියෙනවා. ඒ තමයි රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම්. එතකොට මේ 3 දෙනා කටයුතු කරන්නේ ආණ්ඩුකාරවරයාට පක්ෂපාතීව. එතකොට මේගොල්ලොයි එකක්. මේ 8 දෙනා රාජ්‍ය නිලධාරීන් 3 දෙනා ආණ්ඩුකාරවරයාට පක්ෂපාතීව තමයි කටයුතු කරන්නේ. ඉතින් ඔය විදිහට පළාත්බද ඡන්ද කොට්ටාස වලින් 50 දෙනෙක් පත් වෙනකොට රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් පත් වෙනවා, 30 දෙනෙක් පත් වෙනවා. එතකොට දැනට අපේ ලංකාවේ තියෙන ප්‍රධානම ආයතන 3ක් රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් කියන්නේ ප්‍රධාන ආයතන තනතුරු 3ක්. ඒතර මේ තනතුරු 3 තියෙන්නේ ඉංග්‍රීසියෙන් යටතේ. ඒ කියන්නේ අනාගතේ මෙන්න මේ තනතුරු 3ක් ස්වදේශිකයන්ට ලබා ගන්න අපේ දේශපාලඥයන් කටයුතු කරනවා ඇති. ඒකත් ඔබ මතක තබා ගන්න. දැන් අපි කතා කරමු ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ යෝජනා වෙච්ච තවත් සුවිශේෂී කාරණාවක්. ඒ තමයි සර්වජන ඡන්ද බලය ප්‍රදානය කිරීම කියන කොටස. 1910 ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණයේ සිට ව්‍යවස්ථාදායකයට මන්ත්‍රීන් තෝරන විට ඡන්ද බලය ක්‍රියාත්මක වුවත් එය හිමි වූයේ මෙරට සීමිත ජන කොටසකටය. ඒ ඡන්ද දායකයෙකු වීමට කිසියම් ප්‍රමාණයක අධ්‍යාපන සුදුසුකමක් හා ධනයක් අවශ්‍ය විය. මේ නිසා ඡන්ද දායකයන් පිරිස රටේ ජනගහනයෙන් 104කි. එතකොට ඡන්දය හිමිවීම අපිට 1910 ඉඳලා සිද්ධ වෙලා තියෙනවා, ලැබිලා තියෙනවා. හැබැයි ඡන්ද දායකයෙක් වෙන්න කිසියම් භාෂාවක් නැත්නම් අධ්‍යාපනයක සුදුසුකමක් ධනයක් හිමි වෙලා තියෙනවා. අපේ ග්‍රාමීය සාමාන්‍ය ජනතාව තමයි රටේ බහුතර ජනතාව. ඒ අයට මේ අධ්‍යාපන සුදුසුකම්, ධන ධාන්‍ය, මේ ධනයක් විශාල ධනයක් තිබුණේ නැහැ. ඒ නිසා ලිස්ට් එක හැදලා බලුවම අපිට එහෙම ධනවත් පිරිස හිටියේ රටේ ජනගහණයෙන් 104යි. එතකොට බලන්න දුප්පත් ජනතාව කොච්චර ඉඳලා තියෙනවද කියලා. ජනගහණයෙන් 104යි අධ්‍යාපන සුදුසුකමක් තිබිච්ච සහ ධනෙ තිබිච්ච
ස්වදේශිකයෝ ඉඳලා තියෙන්නේ. අනිත් ඔක්කොම සාමාන්‍ය ජනතාව. එතකොට මේ රටේ දේශපාලන තත්ත්වය අස්ථාවරයි. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව නියෝජනය වෙන්නේ නැහනේ. අන්න ඒක ලොකු ගැටලුවක්. මේක සුද්දන්ට තේරෙනවා. නැත්තම් ඉංග්‍රීසියෙන්ද තේරෙනවා. මේ හේතුව නිසා සාමාන්‍ය ජනයා ගැන දේශපාලඥයන්ගේ අවධානය නොලැබීම සිදුවිය හැකි බැවින් සාමාන්‍ය ජනයා දේශපාලන වශයෙන් සවිබල ගැන්වීම ඒ අනුව ඔවුන්ගේ සුබ සාධන නගා සිටුවීම දේශපාලඥයන්ගේ අවධානය යොමු කිරීම සඳහා සර්වජන ඡන්ද බලය ලබා දිය යුතුයයි කොමිසම තීරණය කරනවා. එතකොට මේ කොමිසම තීරණය කරනවා. අර මීට කලින් අපි කතා කරපු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කොමිසම තීරණය කරනවා මේ දේශපාලඥයන්ට සාමාන්‍ය ජනතාවගෙන් වටිනාකමක් නැහැ. මොකද එයාට ඡන්ද බලයක් නැහැනේ. ඒ නිසා ඡන්ද බලයක් ලැබුණොත් තමයි සාමාන්‍ය ජනතාව සවි බල ගැන්වෙන්නේ. එයාලගේ වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා මේ කොමිසම කියනවා, කොමිසමේ තීරණය කරනවා, එයාලගේ පරීක්ෂණයෙන් ඒගොල්ලෝ දැනුවත් කරනවා ඉංග්‍රීසියෙන්ම හැම කෙනෙකුටම ඡන්දයිතිය ලබා දෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය ජනතාවගේ ගැටලු විසඳේ. සාමාන්‍ය ජනතාව ගැන දේශපාලඥයෝ හොයලා බලයි කියලා කියනවා. අන්න ඒ නිසා සර්වජන ඡන්ද බලය අපිට මේ අනුව ලැබෙනවා. මේ අනුව අවුරුදු 21කට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඡන්ද අයිතිය ලැබිනේ. එතකොට ඔන්න අවුරුදු 21කට වැඩි ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව ඡන්ද අයිතිය ලැබෙනවා. මතක තබා ගන්න ඇතැම් වාර්තාවල තියෙනවා මීට කලින් මේ 104ක් ගැන කිව්වනේ. එතකොට මේ 104න් වැඩි මේ ගැහැණු අය මෙතන නැහැ කවුරු. මෙතන ඉඳලා තින්නේ පිරිමි අය. ඒ කියන්නේ මුල් කාලයේ ඡන්දයිතිය ලැබෙන්නට නම් පිරිමියෙක් වෙන්නට ඕනි, අධ්‍යාපන සුදුසුකමක් තියෙන්නට ඕනි, ධනෙ තියෙන්නට ඕනි. අන්න ඒකත් මතක තබා ගන්න අතුරු කාරණාවක් විදියට. එතකොට අන්න ඒකයි මෙතන කියන්නේ මේ කොමිසම ඉදිරිපත් කරනවා අවුරුදු 21කට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම. ඒ කියන්නේ එක් පක්ෂයකට තමයි මීට කලින් තිබිලා තියෙන්නේ. එතකොට දැන් අනුමත කරනවා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අවුරුදු 21කට වඩා වැඩි නම් එයාට ඡන්දයිතිය ලැබෙන්න ඕනේ. මේ පොදු ජනයා ලැබූ විශාල ජයග්‍රහණයක්. ඔන්න අපිට ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ 1931 මතක තබා ගන්න වැදගත් කාරණාවක්. සර්වජන ඡන්ද බලය ලැබුණේ මොන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදීද කියලා ඔබට විභාගයට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් යොමු වෙනවා. ඒ වගේම මේක ඔබ මතක තබා ගන්න අධ්‍යාපන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයටත් මෙන්න මේ ප්‍රශ්නේ ඇතැම් අවස්ථාවල අහලා තියෙනවා. ඒ නිසා මේවා මතක තබා ගත්තොත් ඔබට අනාගතයටත් ඒක අත්‍යවශ්‍ය වෙයි. අවසාන කාරණේ කිසිදු ભેදයකින් තොරව බ්‍රිතාන්‍යයටත් විජිත අතරින් ඡන්ද බලය හිමි කරගත් එකම ආසියාතික රට ශ්‍රී ලංකාවට මේත් එක්කමපත් වෙනවා. ඔන්න ඒකත් ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඔන්න ඔය කරුණු කිහිපය අද අපි සාකච්ඡා කළේ. ඔබ මෙන්න මේකින් මම මතක තබා ගන්න කිව්ව කාරණා පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා මේ වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බලලා කරුණු සටහන් කරගෙන පෙළපොතත් පරිශීලනය කරමින් පාඩම අධ්‍යයනය කරලා විභාගයට සූදානම් වෙන්න අවශ්‍ය දැනුම ඔබ එකතු කරගන්න. එහෙනම් මේ පාඩමේ 3 වෙනි කොටසෙන් අපි ආයෙත් හම්බ වෙමු. ආයුබෝවන්.